අංක 53 මොකද දරුවට තියෙන සෙනෙහස ඉන්න හිතන්නකෝ දැන් මොනතේ බුදුදහම පැත්තකින් කියන්නේ දරුවෙකුට තියෙන සෙනෙහස කරුණාව මෛත්‍රිය නිසා අම්මා කෙනෙකුගේ ශරීරයේ තියෙන ලේ ධාතුව කිරි බවට පත් වෙනවා කියලා කියනනේ මම දන්නේ කොහොම වෙනවද කියලා. නමුත් ඔක අදටත් වෛද්‍ය විද්‍යාවේ හොයාගන්න බැරි උපකරණයක් විදිහට හදන්න බැරි දෙයක්. මේක කොහොම වෙනවද කියලා නේ. ඒ සෙනෙහස ආදරය කියන කාරණාව පදනම් කරගෙන මොකක් වෙන්නේ? මේ මැෂින් එකවත් කරන්න බැරි මේ නිෂ්පාදනය සිද්ධ වෙනවා. එතකොට හිතන්න අපිට ලෝකයේ පිළිබඳව මෛත්‍රී සාගත හිතක් උපදිනවා නම් අන්නේ තරම් මෛත්‍රී සාගත හිතක් ලෝකයේ පිළිබඳව උපදිනවා නම් අපේ ශරීරය තුළ මොන විපර්යාසයක් වෙයිදනේ දරුවෙකුට දරුවෙක් පිළිබඳව උත්තර සෙනෙහසක් උපදිනකොට කිරි පෙවෙන්නේ නැත මොකක් වෙනවද? ඉබේ එළිය යනවා නේ. ඒ තරම් විපර්යාසයක් වෙනවා නම් මෙන්න මේ ලෝකයා පිළිබඳව ටිකක් තමන්ගේ පරිබාහිර පිළිබඳව ලෝකයේ පිළිබඳව පරිසරය පිළිබඳව මෙන්න මේ මෛත්‍රී සාගත හිතක් උපදිනකොට මේ ශරීරය තුළ කොයිතරම්නම් විපර්යාසයක් වෙන්න පුළුවන්ද නේ? දැන් සිතිවිල්ලත් එක්ක විපර්යාස වෙන්නේ නැද්ද? සිතිවිල්ලකුත් එක්ක කායික විපර්යාස වෙන්නේ නැද්ද? වෙනවා. දරුවට උපදින සෙනෙහස නිසා කිරි ටික ප්ලේ වෙන්නේ. සමහරවිට. ලේරිය ගෙවෙන්නේ. එතකොට ඒ විපර්යාස එහෙම වෙනවා නම් අපි ලෝකෙට මෛත්‍රී සාගත වෙනකොට අපේ ශරීරයට කොච්චර විපර්යාසයක් වෙන්නේ. ඒකෙම අනිත් පැත්තත් බලන්න. මොකද? අපි ලෝකයේ පිළිබඳව වෛර කරනකොට හරියටම ගහවල සදාශිවපා පිළිබඳව වෛර කරනකොට ඒ අනුව මොකක් වෙනවද? දැන් කිරියෙන්නේ නැති එක හරි. ඒ වුණාට මොනවා හරි දෙයකට ටිකක් මේකත් එක්ක. ඒ සිතිවිලි නිසා වෙනවා. දැන් අපිට කියන්න බෑනේ සෙනෙහස කියන සිතිවිල්ලට නම් එනවා. අනිත් ඒවාට එහෙම වෙන්නේ නැද්ද? නේ නෑම සිතිවිල්ලකටම මොනවා හරි දෙයක් ශරීරය තුළ සිද්ධ වෙනවා. අපිට පේන සිද්ධියෙන් දේ තමයි කිරි දෙන්නේ. නේ? හැබැයි අනිත් ඒවා වලට මේ ශරීරය තුළ විවිධ අපි කියන එන්සයිම් වල නේ ක්‍රියා ඔකේ ඉඳි කතා කරන්නේ ඔය බඩගින්න හිතට එනකොට කන දෙයක් දැක්කම කියලා කියනකොට මේ HCl ළඟ ශ්‍රාවය වෙනවා කියලා කියනවා. කේන්ද්‍ර ගියාම ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙනවා කියලා කියනවනේ. එහෙම උති දේවල් කියන එහෙනම් මේ හැම සිතිවිල්ලකටම දාලා එහෙම වෙනවා නම් මෛත්‍රී කියන පොදු සිතිවිල්ල කියන පොදු මේ ආදරේ කරුණාව කියන එකට අදාළව එහෙම දේවල් ටිකක් වෙනවා. එහෙනම් අපි සාංගික දානයක් දෙනකොට මේක ආවා වූ අතීත අනාගත වර්තමාන සියලු සංගය උදෙසා මේ ශාසනයේ උදෙසා කියන තැනකට අපි හිතනවා නම් හොඳට බලන්න අපිට මේ ශාසනය ගැන හිතන මේ කෙරෙහි පරිත්‍යාගයක් කරනවා නම් මේ ශාසනයට අපිට අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක් තියෙන මොකද්ද? මේ ශාසනය පිළිබඳව මෛත්‍රිය ආදරය කරුණාවක් තමන්ගේ බවක් මේ රකින්න ඕනේ. මේක මගේ දෙයක්. මේක රැකුණොත් මොකක් වෙනවද? රකින්නේ ඇයි අපි? මේක රැකුණොත් විශාල පිරිසකට යහපතක් වෙනවා. එහෙනම් අපි රකින්නේ විශාල පිරිසකට යහපතක් වෙන දෙයක්. නේ? ඒ වගේම ඔක අනිත් පැත්ත බලන්න. දැන් මේ කාරණා තේරෙනවද? අපි ශාසනයට දැන් සාංගික දානයක් දෙන්න බැරි කම ගැන මම මේක දැන් ඕගොල්ලෝ කියන්නේ සාංගික දානේ මහත්ඵලයි මහානිසල. මම ඔය දවස් ගිහලා පාතේ කොහොමද දානේ ගිහිල්ලා. මේ නායකයරෝ මට බණ කියන්නේ. දැන් ඉතින් ආයෙ වැරදි මිනිහට බණ කියන්නේ. සාංගික දානේ විලකුවා මම මේක මහත්ඵල මහානිසල වෙනවද කියලා නම් මම දන්නේ නැහැ. පිනක් නම් හිතද. ඇයි මේ දෙන හැටියෙන් දන්න මහත්ඵල මහානිසල වෙන්නේ නැහැ. ඇයි ඒ මිනිසුන්ට මේ දානේ මම දන්නේ මහත්ඵල මහානිසල දෙන්න පුළුවන් මනස නැහැ කියන එක නෙමෙයි. ඔය මිනිස්සු දෙන දෙන්නේ මොක වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ ඇයි? ඒ දෙන මිනිස්සුන්ට සංඝයා පිළිබඳ ලොකු ආදරයක් ගෞරවයක්වත් නැහැ. සමහරට නායක හඳුරු අනික් කියලා හඳුරු වංගේ හඳුරු මේ හඳුරු මේ හඳුරු කියලා පුජ්‍යල නාමවලට ආදරයක් වෙන නිසා තියෙන්න පුළුවන් දෙයක්. තියෙන්න පුළුවන්. ඒක මොකක් වෙනවද? පෞද්ගලික කාර්යයක්. හැබැයි එයාලා සම්බන්ධතාවයේ තියෙන පුජ්‍යල හඳුරු කෙනෙකුත් එක්ක සාසනෙත් එක්ක. පුජ්‍යලෙක් එක්ක හඳුරු කෙනෙක් එක්ක. සාසනෙත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ හඳුරු පන්සල නැත්තම් පන්සලට එන්නේ. අර හඳුරු ඉන්නවද? නැහැ. එහෙනම් මම යනවා. දැන් ඒ තේරෙනවද? ඒ හඳුරුත් එක්ක තරහම බුදුහාමත් එක්ක තරහයි. සමහර මිනිස්සු ඉන්නවා එක හාමුදුරු කෙනෙක් කරන වැරද්දක් නිසා ඒ මිනිස්සු මොකද? සාසනෙත් එක්කම තරහ වෙලා මම වෙනත් ආගමකට යනවා. ඇයි අපේ ගමේ පන්සලේ ඉන්න ලොකු හාමුදුරු මෙහෙමයි මෙන්න මේ වැරද්ද තියෙන. ඒ නිසා මම මොකක් කරන්නේ? බුදුදහම ඇදලා වෙනත් ආගමකට ගියා. දැන් එහෙම වුණොත් ඒ මිනිස්සයා ඊටපු නැති එක හොඳයි වගේ. ඇයි ඒ මිනිස්සයා පැහැදීම හතගෙන තියෙන ශාසනයේ කෙරෙහිද සංඝයා කෙරෙහිද පුජ්‍යලෙ කෙරෙහිද? පුජ්‍යලෙ කෙරෙහි. ඕගොල්ලෝ මම කෙරෙහි පැහැදෙන්න එපා. ඕගොල්ලෝ පැහැදෙන්න කා කෙරෙහිද?
සංඝයාගේ මම වැරද්දක් කරොත් ඒ වැරද්ද කරනකොටම මම මොකක් වෙනවද? සංඝයාගෙන් ඉවතට යනවා ප්‍රතික්ෂේප වෙලා යනවා. එතකොට වැරද්ද කරපු මිනිහ සංඝයාගෙන් බැහැර වෙච්ච කෙනෙක්. සංඝයාගේ පිරිසුදු. ඒක බුදුහාම කියන්නේ මහමෝද වගේ කියලානේ. මහමෝදර කොච්චර කුණ දැම්මම මොකක් කරනවද? කුණු විහිං දානකොට ආයෙ ගොඩට ගන්නවා. මුද පිරිසුදු හැම වෙලේම වතුරට කුණු ගොඩවල් නැහැ නේ ගංගාවල වගේ නේ. කුණු ගොඩවල් නේ. ඒක ගොඩට ගන්නවා වගේ සාසනෙ හැම වෙලේම පිරිසුදු. ඒ නිසා මේ ශාසනයත් එක්කයි ඇල්මක් ආදරයක් ඇති කරගන්න. අන්න මේ ශාසනයත් එක්ක ඇල්මක් ආදරයක් ඇති කරගෙන අපි ටිකක් පරිත්‍යාග කරනකොට තමයි මෙන්න මොකක් වෙන්නේ. මහත්ඵල මහන්සිය. ඇයි ඒ සාමික ආව අතීත වර්තමාන අනාගත සංගය නිසා. ඒ සංගය කියන්නේ කුජල නාමයද? අරහංගුරු මේ හඳුරු කියන තැන කුජල කියන තැනකට ගත්ත ගමන් ඒක කුජලික. කුජල එකට කියනවා. සංගය කියන්නේ බෑ. ඒ කියන්නේ හඳුරු අපි තුමා හඳුරු 50ක් කියනවා. ඒ හඳුරු 50ට අපි පරිත්‍යාග කරනවා. ටික දවසකින් තේරෙනවා ඒ හඳුරු 50 25ක් වැරදි වැඩ කරන කට්ටිය. දැන් අපි මොකක් වෙනවද? අපරාධ දෙන්න නායක දාන්නේ ඔක්කොටම නේ දුන්නේ කියලා හිතනවා. ඒ කියන්නේ එහෙම හිතන්න ඕනේ ඇයි? ඒ දීපු අය එතනින් මොකක් කරන්නේ? වැරද්ද කරන. ඒකට ගැලපෙන්නේ නැත්නම් එතනින් ඉවත්ලා යනකොට සාසනය හැදෙන්නේ මොකක් කරන්නේ දෙන්නේ? පිරිසිදු ආරක්ෂා ඒකට ආදරේ කරන්න ඕනේ මොකේද? අර වැරදි වැඩ කරපුවා අයත් එක්ක සම්බන්ධ තිබුණොත් එයාගේ ප්‍රශ්නයක තියෙනකොට අපි යාගෙන අපහැදෙන්නේ. අපි දුන්නේ ඒ පුජ්‍යලන්ට. දැන් ඕගොල්ලෝ මේ පාසලේ ඉඳලා සිරුරට ගිහුවයි නේද? ඉන්නවා. ඒ කියන්නේ ඕගොල්ලෝ පාසලේ නැද්ද? එන්නේ. හැබැයි ඕගොල්ලෝ මෙතන මෙහි හිටපු සිරුරට ගියපු සිරුරට ගිහපු කෙනෙක් සම්බන්ධ එයාත් එක්ක නම් හිතවත්කම් තිබුණේ. එයාත් එක්ක හිතවත්කම් තිබිච්ච මිනිස්සු දැන් එනවද මේ? එයාත් එක්ක විතරක් හිතවත්කම් තිබිච්ච මිනිස්සු දැන් මෙහි නෑ. එයා මෙහි දැන් නැති නිසා. හැබැයි පන්සලත් එක්ක හිතවත්කම් තිබිච්ච මිනිස්සු දැන් මෙහි ඉස්සෙල්ලා හිටපු දෙදිනපත හාමුදුරුවෝ කියන්නේ නේ. දෙදිනපත හාමුදුරුවොත් එක්ක වඩාත්ම හිතවත්කම් තිබිච්ච මිනිස්සු දැන් ඉන්නේ. දැන් ඉන්නේ නේ. ඇයි දැන් දෙදිනපත හාමුදුරුවෝ නැති නිසා. දැන් පීස්නායක හඳුරුත් එක්ක ළඟම හිතවත්කම් තියාගෙන ඉන්න අය පීස්නායකගේ පස්සේ මෙහාට එකක් නැහැ. හැබැයි ඕගොල්ලෝ අපි ගොඩක් කරලා ගන්න අපේ දායකයෝ කියන අය කුජලයක එක්ක සම්බන්ධතාවයට යකද පන්සලත් එක්ක. පන්සලත් එක්ක කවුද ඉන්නේ? අපි ඒ පන්සලත් එක්ක. ඒ වෙලාවේ අප සම්බන්ධතාවය තියාගන්න. පොලිසිය කිව්වම කවුද? පොලිසිය කිව්වම අරයා මෙයා කියන කුජලෙ ඉන්නේ නැහැ. ඒක දවසක එක්ක නැහැ කරන්නේ අපි ඔය ඉතින් හතේ කොච්චර දහක ගියද? කවුද නැහැ. ඒක පොලිසිය කිව්වම අපි එක ආයතනයක්. ශාසනය කිව්වම මොකක් වෙනවද? එක ආයතනයක්. ඒකේ පුජ්‍යල එක එක වෙලාවට ඉහිට මෙහෙට වෙනස් වෙන පුළුවන්. එහෙනම් අපි සංඥා කියන විදිහට තමයි පොදු හැඟීමක් තියෙනවා. අපි ආදරය කරන්නේ මොකේද? මෙන්න මේ ශාසනයෙන් ලොකු යහපතක් සේවයක් ලෝකෙට සත්‍යයට වෙනවා. දෙවි මිනිසුන්ට මේක යහපතක් වෙනවා. අන්නේ යහපතයි අපි යහපතට මොකක් කරන්නද අපි? දැන් අපි ගෙදර ඉස්සරහ කීතාලියක් යන විශාල මේසයකට වතුර බොන්න පුළුවන් යනවා. නේ? මිනිස්සුන්ට වතුර බොන්න පුළුවන්. එතකොට අපි පොකුණක් හැදුවකින් කැලේක ඒකේ මිනිස්සුන්ට වතුර බොන්න පුළුවන්, තිරිසන් සතුන්ට වතුර බොන්න පුළුවන්. ඒකෙන් ගහට පොළටත් යම් දෙයක් ලැබෙන පස්සට ලැබෙනනේ. අන්න ඒ වගේ මේ ශාසනය කියලා කිව්වට පස්සේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි දෙවියන්ට මිනිසුන්ට සියලුම සත්‍යයගේ යහපත මිස මේ ශාසනය වක් කරනවා. ශාසනය ලෝකෙට යහපත සලසනවා. අන්න එහෙනම් අපි මේ ලෝකෙට යහපත සලසන දෙයක තමයි මොකක් කරලා තියෙන්නේ. අපේ පරිත්‍යාගය කරලා තියෙන්නේ. අන්න එතකොට අපේ පරිත්‍යාගය වැඩි කිරීම අන්න අර ශාසනයෙන් පිහිට ලැබෙන ප්‍රතිශතය වෙනවා. පිහිට ලැබෙන ප්‍රතිශතය. පොකුණක් හැදුවොතින් අපි කරමු පොකුණට වේදම් කරපු මුදල වැඩි කිරීම මේ පොකුණේ ප්‍රයෝජන ගන්න මිනිස් සංඛ්‍යාව වෙනවා. අන්න ඒ නිසා මේ සාහික දානය දෙන එක ප්‍රබල වෙන්නේ. හැබැයි ප්‍රබල වෙන්නේ අපිට ඒක ප්‍රබලව කරගන්න බැරි වෙන්නේ අපිට එහෙම හිතේවි පහළ වෙන්නේ නිසා. එහෙනම් ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ ශාසනය පිළිබඳව රට පිළිබඳව මෙන්න මේ මෛත්‍රී සාගත හිතක් නැතුව විශේෂ ශාසනය පිළිබඳව සාහික දාන කොච්චර දුන්නත් මේක වෙන්නේ මොකද? සෞජ්‍යලික දෙයක් වගේ. ඇයි අපි දෙන්නේ බෝඩ් එකේ තියෙන සාහිත්‍යය කියන්නේ. නමුත් තියෙන්නේ වෙන එකක්. බෝඩ් එකේ තියෙන තව එකක්. නේ? අර මලගෙදර මොකද්ද සෝම පිටේනට යන තැන උඩ තියෙන අමා මහ නිවන් සුව ලැබේවා. එයා මෙතනින් පස්සේ කොහෙද යන්නේ අමා මහ නිවනට. හැබැයි මේ යන්නේ වෙන කොහට හරි ගිහින් බැලුවොත් බෝඩ් එකේ තිබෙන නිවනට යනවා. ඒක තියෙන්නේ නිවල තියෙන වෙන අය. අන්නේ වගේ
මේ කාරණා දෙක වෙනස් වෙනවා. අපිට මේ මෛත්‍රී සාගත හිත කියන එක මම නැවත නැවතත් කියන ඕගොල්ලෝ මේ කාරණාව තුල ලොකු අදහසක් නැති නිසා. ඒ කියන්නේ මේක අහලා තේරුම් ගන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඇයි ඒ? මොකද්ද? මේක කොච්චර වෙලාවක් අපේ හිතවලද පවත්වන්න පුළුවන්ද කියන එක. අන්න ඒකයි ගොඩාක් වැදගත් වෙනවා. හිත පවත්වන වෙලාවට වැඩි වෙලාවක් පවත්වන්න පුළුවන් නම් අපේ දැන් වතුරේ වැඩි වෙලාවක් නාන්න පුළුවන් නම් අපේ ඒක ගොඩක් සිසිල් වෙනවනේ. පොඩ්ඩක් ඔලුවට වතුර දෙයක් දාගත්තා කියලා උඩින් තෙමනවා ශරීර අස්සට දැන් මෙහෙම හිතන්න ඔබ තවත් තේරෙන ඕගොල්ලන්ට දැන් වතුර එකක් ලිපේ තියලා දැන් අල තඹනෝනේ. ලුණු දාපු වතුර එකක් ලිපේ තියලා අපි අලගෙඩියක් ඒකට දැම්මොත් දාලා ගත්ත ගමන් අලගෙඩිය හැම්බෙනවා. ලුණු ඇතුළටම වදිනවා. නෑ පොඩි වෙලාවක් දාලා තිබිලා ගත්ත ගමන් උඩ පොත්ත ලුණු රහ වෙයි. හැබැයි ඇතුළ ලුණු රහක් නෑ ඇතුළ තැම්බෙන්නේ. විනාඩි 5ක් දාලා තිබ්බොත් යම් ප්‍රමාණයක ඇතුළට ලුණු බහිනවා තැම්බෙනවා. මේක වැඩි වෙන්න තමයි මොකක් වෙන්නේ? මේක ඇතුළටම කිඳා බෑන සම්පූර්ණ අලගෙඩියම තැම්බෙන අලගෙඩියම ලුණු රහ වෙයි. නේ? මම මේ උදාහරණ ගන්නේ වෙන කියන්න ක්‍රම නැති නිසා. හරි අලගෙඩි වගේ නෙමෙයි මේ කරන වැඩේ. අන්න ඒ වගේ අපි මේ හිත එකම සිතිවිල්ලක් මේ මෛත්‍රී සාගත හිතවිල්ල යම් වැඩි ප්‍රමාණයක් කාල වේලාවක් මේක තියන් ඉන්නකොට තමයි මොකක් වෙන්නේ? මේවා අර කියන්නේ මාස්ලේ ඇට නහර වලට මේක විනිවිදයන්නේ කියලා. ඒ සියලු දේවල් මොකක් වෙනවද මේ? ඒකින් සුවපත් වෙන්න පටන් ගන්නවා. නේ? අන්න ඒ වගේ අපි මොකක් කරන්න ඕනද මේ ස්ථීල වැඩි වේලාවක් වඩන්න ඕන. වඩන්න නම් අපි මොකක් කරන්න ඕනද? නිරන්තරයෙන්ම අපි මේ වගේ දේවල් කරන්න ඕන. ඒ වගේ දේවල් කරන්න අවශ්‍ය හිතේ පහළ වෙනවා. දැන් මම කියන්නේ සායනික දාන දෙන්න කියන එක නෙමෙයි. ලෝකයාගෙන් මිනිස්සෙක්ගෙන් උදව්වක් පදව්වක් කියන දවසකට අඩුම තරමේ එකක්වත් පුංචි දෙයක් වෙන්න පුළුවන්. මේ ගෙදර තියෙන බඩු වාහිකා දෙක කියලා හතරවට මිනිසුන් දන් දෙන්න කියන එක නෙමෙයි මම කියන්නේ. පුංචි දෙයක් හරි දවසකට තමන්ගේ නෙමෙයි. තමන්ගේ දරුවන්ගේ දෙදි ටික හොදලා දෙන එක ඒ දේවල් කොම්මන් යුතුයකන්නේ. ඒව දාන නෙමෙයි. ඉතින් පරිබාහිර දෙයක් තමන්ගේ දවසකට එකක් හරි වෙලා තියෙනවා. අන්න එහෙම වෙනකොට නැත්නම් අපි හිතන්නේ දාන දෙනවා කොහොම අවුරුද්දකට එක සැරයක් අපි හැමදාම දාන දෙනවා. දැන් මේ හිතවිල්ල පවත්තන්නේ කොච්චර කාලයකට සැරයක්ද? අවුරුද්දකට එක සැරයක්. දැන් අලගෙඩිය අවුරුද්දකට එක සැරයක් අර වතුර එකේ ඔබලා ගන්නවා. නේ? දැන් අවුරුදු 10ක් ගියා. අවුරුදු 60ක් ගියා. අවුරුදු 60ක් යනකොට අලගෙඩිය තැම්බිලා. අවුරුද්දකට එක සැරයක් අලගෙඩිය උණු වතුර එකේ ඔබලා ගන්නවා. ලුණු දාපු උණු වතුර එකේ. ආයෙ ඊළඟ අවුරුද්දේ එක සැරයක් ඔබලා ගන්නවා. දැන් මෙහෙම කරද්දී අලගෙඩිය කවදාකවත් තැම්බෙන්නේ නෑ. අන්න ඒ වගේ මේක අපි මොකක් කරනවද? නිරන්තරයෙන්ම පුරුදු කරන දෙයක් සිතේ ළඟ බවට පත් වෙන්න ඕන. අලෝභයයි, අද්වේෂයයි කියන කාරණාව. අමෝහ කියන්නේ ඔය දෙක පිළිබඳව දැනට හිතා ගන්න. ඔය කරන දේ කර්මඵල පිළිබඳව දැන් අපි විචදස කතා කරපු දේවල් පිළිබඳව තියෙන අවබෝධය කියන අමෝහය කියන්නේ මෝඩනේ කියන කර්මඵල එන විදිහ තේරෙනවා. දැන් සමහර කියන්නේ ඕව කරාට කිසිම පිනකුත් නැහැ, පවකුත් නැහැ කියලා කියනනේ නේ. වේදන් දුන්නේ නැහැ කියලා පින් දෙන්නේ නැහැ. සතුන් වේවා කියලා පවකුත් දෙන්නේ නැහැ කියලා කියනනේ. අන්න ඒ කියන්නේ මෝහය කියන එක. කියන්නේ කර්ම විපාක තේරෙන්නේ නැහැ. එහෙනම් ඔන්න අපි සායනික දානයක් දෙනකොට අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද? අලෝභය තියෙන්න ඕන වගේම අද්වේෂය නැත්තම් මේ වෙලේ කොහොමඩවත් කරන්න බෑ. අද්වේෂය හටගන්නේ නැහැ අමෝහය තිබ්බොත්. ඇයි මෝඩකම තිබ්බොත් ඔබ හටගන්නේ. එහෙනම් අපිට විශේෂම කාරණා මම දකින මේකදී අපිට අපේ පැත්තෙන් දැන් අපි මේ කතා කරන්නේ බුදුහාමුදුරු කියපු තැනින්වත් නෙමෙයි. ඇයි? ඒ කාලේ හිටපු දැන් අපි මෙතනදී මේ අපේ තියෙන ප්‍රශ්නේ කතා කරන්න බෑ. දැන් සමහරුන්ගේ රාගසිත වැඩි. සමහරුන්ගේ ද්වේෂසිත වැඩි. දැන් රාගසිත වැඩි කෙනාත් එක්ක නම් මම කතා කරන්නේ මම ඒ පැත්තෙන් වැඩිපුර කතා කරනවා. ඇයි? ඒක අඩු කරගන්න. ද්වේෂසිත නම් වැඩිපුර තියෙන්නේ. ඒ ගැන වැඩිපුර කතා කරන්නේ. මෝහයෙන් වැඩිපුර තියෙන්නේ. මෝහය ගැන කතා කරන්නේ. ඒ නිසා මම මේක කතා කරන්නේ අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ සාහිත්‍ය දාන දෙන්නේ කමද? දෙන්න ඕනද? ශාලිකකම. ඒ ප්‍රශ්නේ නෑ. ලෝභකමත් යම් ප්‍රමාණයකට අඩුයි මිනිසුන් ගාව. ඇත්තටම මේ අපේ මිනිස්සු කන්න බොන්න දෙන්නද තේම ලෝභ නෑ ගොඩක්. හැබැයි ලොකු දෙයක් ප්‍රශ්නයක් තියෙනවා මොකද? අන්නර මෛත්‍රී සාගත භාවය දුන්නහම ලැබෙයි කියන අදහසක් තියෙනවා මිසක ඒ කෙනාට පුදුම ඒ කියන්නේ ඒ කෙනාව පිළිබඳ මෛත්‍රියකින් දෙන ගතිය ගොඩක් අඩු නිසා අච්චර වේදන් කරා ලොකු ප්‍රතිඵලයක් ගන්න බැරි වෙලා යනවා. ඒ නිසා සායනික දානයක් දෙද්දී මේ වගේ චුට්ටක් අවධානය තියාගන්න. ඒ ලබන කෙනා පුජ්‍යලයක් නෙමෙයි
ශාසනය. මේ රට ගත්තේ රට, භූමිය. ශාසනය රට පිළිබඳ. මිනිස්සු පිළිබඳ. අපි ගම කියලා ගත්තේ ගමේ ඉන්න කුජලක කතාවක් නෙමෙයි. අපේ ගම, අපේ නගරය, අපේ රට, අපේ ජාතිය, අපේ ආගම කියන තැන පොදු හැඟීමක් මෛත්‍රී සාගත එකක් තිබුණා සාංගික කළා. අපේ පොදුවේ සංගය, ශාසනය, අපේ හාමුදුරුවෝ කියන තැන පොදු අදහසක් තියෙනවා. අපේ දරුවෝ ඔය ඉස්කෝලේ ගන්න ගුරුවරයෙකුට ඔන්න ඔය අදහස නැත්නම් කිසිම දෙයක් කරන්න බෑ. මම දැක්කම අමාරු ගුරුවරුන්ට ඇත්තම ඔක ඇත්තම නේ. ඒ කියන්නේ අපේ දරුවෝ ගැන හැඟීම නැහැ ඉස්කෝලේ නැත්නම් ඒක දැන් තමන්ගේ දරුවා ගැන කියනවා. තමන්ගේ දරුවට හොඳ තැනක් හදන්න අපේ දරුවා අපේ හොඳ පන්තියකට දාන්න ඕන කළා. එතන ඉස්කෝලේ ඉන්න අය ගුරුවරු දැන් මම දන්නේ අපි ඔය ආයතනයේ බාරයට නිසා අනේ ආමනේ අපේ දරුවා දාන්න. අපේ දරුවා මේකට දාලා දෙන්න. එහෙම කියනවා. හැබැයි අනිත් දරුවෝ ගැන එහෙම දැන මම හිතුව කාගේ දරුවෝ එකයි. අර ඒ පිළිවෙලට ආවොත් එන්න පුළුවන්. මට මගේ දරුවයි කියලා දරුවෙ ඉන්නේ. මට මේ හැමෝම ඔය දැන් ටිකක් දැයිනේ. මගේ දරුවෝ ටික වගේ තමයි. ඔය මෙතන ඉන්නේ. ඔයගොල්ලන්ට ඒ මට්ටමට උදා මෙතෙන් ආවා. ඇයි? ඔයගොල්ලෝ හැමෝම මොකක් මට වුණාද? ඔයගොල්ලෝ හැමෝගෙම ප්‍රශ්න නිරාකරණය කරලා මෙතනින් hina වෙලා යනවා දකින්න. මගේ හිතේ ලොකු කැමැත්තක් තියෙනවා. ඔයගොල්ලන්ගේ කලවර වෙච්ච මැරි වෙලා ආපු මූණු hina දෙන. සතුටින් ප්‍රශ්න ටික විසඳලා යවන්න පුළුවන් නම් මම ලබන ජයග්‍රහණය වඩපත් වෙන්නේ. ඒකයි. හැබැයි ඒ සතුට අර විහිළුවක් කරලා hina කරලා යවන එකක් එම නෙමෙයි. මොකද මේක ගෙදර ගිහිල්ලා ගෙදර දවසක් ඉන්නකොට මේ ප්‍රශ්නේ ආයි වෙනස් වෙන්න බෑ. ගෙදර ගියාට පස්සේ මම නැති කාලෙදි මොකක් වෙනවද? ඕගොල්ලෝ මේ ක්‍රමවේදය හරහා ප්‍රශ්න විසඳ ගන්න ඕන. ඒකයි මෙච්චර වෙලාවක් ගන්න. ඇයි ඒ? නැත්තම් පොඩ්ඩක් එහෙම අර සමහර වෙලාවට තියෙනවා ඉස්පිරිතාලට ගිහිල්ලා දොස්තර මහත්තයා බලලා බෙහෙත් පෙට්ට දීපු ගමන් ලෙඩේ තනිපයි. ගෙදර ආවම ආයෙ ඉස්පිරිතාල ගන්න ගියාම ලෙඩ තනිපයි. එහෙම වුණොත් වැඩක් තියෙනවා. එහෙම නෙමෙයි මේක අවශ්‍ය වෙන්නේ. මේ හිත ස්ථාවරව යම් දෙයක් ක්‍රමවේදයක් කරා මෙන්න මේ සහැල්ලු වරන් දෙන එක බලාපොරොත්තු බඩපත් වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ කියන මෛත්‍රියක් නැත්නම් ඕගොල්ලෝ පෞද්ගලික මෛත්‍රිය නෑ අතට මාත් එක්ක ආවද. නමුත් මේ ඕගොල්ලෝට හිතරන්නේ මෙතෙන්ට ආපු නැති මිනිස්සු ගැන. ආපු නැති මිනිස්සු ගැන තේරෙන්න තියෙනවා. ඇයි ඒ මිනිස්සු ආවනම් මම මගේ යුතුයකම අනිවාර්යයෙන්ම කරනවා. ඒ කියන්නේ කුඩු කාර්යය ගන්න කාර්යය හොරා කියලා ඌරෙන් එපා කියනවාද? එහෙම දෙයක් නෑ. ඒ මිනිහා මෙතෙන්ට ඇවිල්ලා හරදරයන් වෙන මට්ටමට ඉන්නවනම් අපි ඒ කෙනාගේ ප්‍රශ්න විසඳන්න පිට හැකි උත්තරින් මහන්සි වෙනවා. අන්න එහෙම දැනගෙන ඕගොල්ලෝ ඒක බැරි යම් යම් ප්‍රමාණයක මේක පවත් ගන්න ඕන. දැන් ඊට පස්සේ බලන්න දැන් ඔන්න ප්‍රතිඵලෙන් තේරෙනවනේ නේ. හරි. ඕකම බලන්න අපි පොදුවේ සාංගිකව කුසල් කරගන්න පුළුවන් සාංගිකව අකුසල් කරගන්න පුළුවන්. අපි සාංගික අකුසල් ගැන අහලා තිබ්බේ නෑ නේ. ඔන්න අදාහරණ මේක. මොකද අපි සාංගිකව කුසලයක් කරනවා කියලා කියන්නේ විශාල පිරිසකට පොදුවේ යහපතක් වෙන දෙයක් කියන තැනින් ගන්න කොහොමද? මේ සාංගික දාන කියන එක නෙමෙයි හොඳේ වචනේ විතරක් ගන්න ඕනේ. පොදුවේ දේශි කතා කරනවා. සාංගිකව කුසලයක් කරනවා කියලා කියන්නේ පොදුවේ විශාල පිරිසකට යහපතක් වෙන දෙයක් කරනවා. ඒ වගේම සාංගිකව අකුසලයක් කරනවා කියලා කියන්නේ මොකද්ද? පොදුවේ විශාල පිරිසකට අයහපතක් වෙන දෙයක් කරනවා. දැන් ඔන්න මෙහෙම දැන් කවුරු හරි ගිහිල්ලා කවුරු හරි තමන්ගේ ගෙදර ඉස්සරහා මේ පින්තාලියක් හදලා වතුර බොන්න කට්ටියට හදලා දෙනවා. තව මිනිස්සෙක් මේක දැකලා මොකක් හරි අරන් ඇවිල්ලා ටැප් එක කඩලා දාලා යනවා. ඒ කඩලා වතුර ටික විසි කරලා යනවා. පින්තාලේ කුඩු වල දැන් මේ කියන්නේ කුඩු කරලා දාලා ගියොත් දැන් හිතන්න දෙපැත්තකින් එක හා සමාන වැඩ දෙකක් කරගෙන තියෙනවා. අර මිනිස්සයා විශාල පිරිසකට යහපතක් වෙන පින්තාලිය ගෙනල්ලා තියලා තියෙනවා. අපි දැන් මෙතන මිනිස්සු 1000ක් යන එක හිතමුකෝ. කාලේම දා මිනිස්සු 1000ක් වතුර බොනවා. ඒකවල මිනිස්සු 1000කට යහපතක් වෙන විදියට වතුර ටික සපයලා තියෙනවා. යහපතක් කරලා තියෙනවා. අර පින්තාලේ කඩ මොනසෙම කරා. 1000ක් දෙනෙකුට අයහපතක් වෙන විදියට අරක විනාශ කරලා දැන් දෙකම සාංගික නෑ. දෙකම මහත්ඵලයි. දෙකම මහත්ඵලයි. ඒ කියන්නේ ඵලදාව ප්‍රබලයි. අර කරපු එකේ ඵලදාව ප්‍රබලයි. හොඳ පැත්ත. නරක පැත්ත කරපු එකේ ඵලදාව ඒ ප්‍රබලයි. ඒක නිසා කියන්නේ දැන් අපි ඔය පොදු දේපල කියන්නේ ඔය දේශපාලඥයන්ට යන්න වෙන තැන් ගැන හිතා ගන්න බෑ. ඒක ඉතින් අපිට මේ
නැట్లా ගිහලා වැඩ නැහැ නේ. කට්ටියට අත්දකින්න දෙන්නේ නැහැ. ඇයි අපි පොදු දේපල ඉස්කෝලේක ගන්නකො පන්සලක පාසලක පොදු ස්ථානයක යන්නේ. පොදු දේපල විනාශ කරන්න එපා කියලා කියන්නේ. දැන් ඉස්කෝලයක් කියලා හිතමුකෝ. ඉස්කෝලයක් ගියාම කාට හරි ඒක එකද විදුහල්පතිතුමාගේ. ඉස්කෝලේ ගුරුවරුන්ගේ. නෑ. ඒක මේ જાතියේ දැනට ඉගෙන ගන්න අතීතේ ඉගෙන ගත්ත අනාගතේ උපදින්න ඉන්න දරුවටත් මේක මොකද? IT. අපි ඉස්කෝලේක තියෙන එක ඩෙස්ක් එකක් බංගුවක් කැඩුවයි කියලා කියන්නේ. අපි කරලා තියෙන එක්කෙනෙකුට දහානි. නෑ දැනට ඉන්න සහ අනාගතේ එන්නේ ඉන්න විශාල පිරිසකටයි අපි ඒ හානිය කරලා තියෙන්නේ. ඒක මොකද්ද? මහත්ඵල අකුසලයක්. ඇයි විශාල පිරිසකට අයහපතක් වෙන දෙයක් කරලා තියෙන්නේ. අපි පාසලක දෙයක් මොනවා හරි නිර්මාණයක් කරනවා හදනවා. ඩෙස්ක් ටිකක් ගන්නවා. දැන් ඒක මොකක්ද? එක්කෙනෙකුට අපේ දරුවෝ විතරයි. නෑ දැනට ඉන්න දරුවන්ට විතරයි නෑ. විශාල අනාගතේ කොච්චර දරුවෝ ප්‍රමාණයක් දැන් මේ වරාක ඉස්කෝලේ ගිහින් අනාගතේ කොච්චර දරුවෝ ප්‍රමාණයක් මේක ඉගෙන ගන්න. අපි දන්නේ ඒ හැමෝටම ඒක උදව් වෙනවා. ඒකට අපි ඒක අර මොනවාද පාලමක් හැදුවා පොකුණක් හැදුවා වගේ වැඩක් නේ. ඒකයි තව බෙදීම් තියෙනවා. අපි දැනට කතා කරගෙන යමුකෝ. එතකොට දැන් උදාහරණයකට ගත්තම බස් වලට එකක් අපි දැන් මිනිස්සු බස් වලට හදන්නේ නේ. බස් වලට එකක් හදද්දී මොකද්ද තියෙන විශේෂත්වය? ඒකෙන් විශාල පිරිසක් ප්‍රයෝජනය ගන්නවා නේ. බස් වල පාරක් හදනවා බස් වලට එකක් හදලා පස්සේ මිනිස්සු හේවණක් කර ගන්නවා. ඒ වරුසා වෙලාවට ඉන්නවා, ඕව වෙලාවට ඉන්නවා. පහසුවක් සලස ගන්නවා නේ. විශාල පිරිසකට පොදුවේ පහසුවක් සලස ගන්න අවස්ථාව සලසලා දෙනවා. අන්න ඒක ලොකු පිනක්. එතකොට පන්සලක දැන් ඔය කියන්නේ සාංගික දේවල් කියලා කියන්නේ මොකද්ද? පන්සලේ සාංගික දේවල් කියලා කියන්නේ මොකද්ද? සාංගික දේවල් කියන්නේ එක පුජ්‍යලයකට මේක අයිති නේ පොදුයි සංඝයා උදෙසා දීපු දෙයක්. එතකොට මේක අතීතයේ හිටපු සංඝයාට වර්තමානයේ සංඝයාට දැන් ප්‍රයෝජන ගන්න අතීතයෙන් උදාහරණයක් විදිහට ගත්තේ අතීතයේ හිටපු මේ පන්සලේ හිටපු හාමුදුරු මේ පන්සලේ මේ කුටිවල හිටියා. දැන් ඉන්න අපිත් මේකේ ඉන්නවා. අනාගතේ කවුරු? ඉතින් දැන් ඒ අනාගතේ ඉන්න අයටත් අපි මේ බලනවා. අපෙන් පස්සේ කාට හරි ලියලා තියනවා මේක සින්නක් කරලා. එහෙම නෑ. ඊළඟට එන මහණ වෙන කෙනා ඊළඟට දාන පින්කම් කරන අයට ඕගොල්ලන්ට වගේ මේ ධර්මශාලාවේ විශාල පිරිසක් වැඩ ගන්නවා. මේ කියන්නේ මේ වගේ ඉන්න ඇතිනේ. අනාගතයේ මේ ධර්මශාලාව බොහෝ පිරිසක් මේ වගේ ප්‍රයෝජන ගනිමු. අන්න ඒ වගේ විශාල පිරිසකට ප්‍රතිඵලයක් එන දෙයක් තමයි මේ සාංගික දේවල්. පොදු දේවල්. පන්සල කියන්නේ. එහෙනම් මෙන්න මේ පොදු දෙයක් හදනවා කියන එක දැන් මේ සාංගික දෙයකට මොකක් හරි උදව්වක් කරන එක විශාල ප්‍රතිඵලයක්. ඒ අපි දීපු දේ වැඩි කිරීම මේකේ ප්‍රතිඵල ගන්න පිළිසරයි. ඒ වගේම පන්සලකේ තියෙන ටැප් එකක් කරුවා කියන්නේ අර පින්කාරී ටැප් එක කරුවා වගේ තමයි. ඒකෙන් ප්‍රයෝජන ගන්න වෙච්ච අලාභය වැඩි කිරීම ප්‍රයෝජන ගන්න පිළිස. අර පින්කාරී කරුවාම වෙච්ච අලාභය වැඩි කිරීම ප්‍රයෝජන ගන්න පිළිස 10 වැඩි වෙනවා. ඒකට අපිට විපාකෙ මහත්ඵලයි. ඒක 10 වැඩි වෙලා නේ? ඒකට යහපත් පැත්තට තියෙන විපාකෙ වැඩි. ඒක 10 වැඩි වෙලා යන්නේ. එහෙනම් තේරෙනවද මේ සාංගික කියන එකේ තේරුම මොකක්ද කියලා? ඒ නිසා අපි කියන්නේ සාංගික දේවල් කඩා වඩා ගන්න ඉබේ කියලා කියන්නේ කියන සාංගික කරපුව කන්න හොඳ නැහැ කියලා. දැන් මෙහිම දහගෙන ඉන්න සාංගික කරපුව කන්න හොඳ නැහැ කියලා කියන්නේ. දැන් දානි වල සාංගික කරලා ඔයගොල්ලෝ කන්නේ නැහැ. දැන් මේ කන්නේ නැති එක මේකට මොකක්ද සම්බන්ධය තියෙන්නේ කියන්නේ? මම මේ කියපු සිද්ධාන්තේ ඔය කියපු කතාවයි අතර සම්බන්ධයක් තියෙනවා. දැන් ගෙදර දාන සාංගික. හාමුදුරු ටික වන්දලා යනවා. ඉතුරු ටික මොකද කරන්නේ? දැන් මිනිස්සු කන්න බයයි. දැන් ඒ ටික නිකන් විසි කරනවා. මොකද කරන්නේ? ඒක පන්සලටම බැඳලා යනවා. එහෙමයි. දැන් ඒක කෑවයි කියලා පෞසිද්ධ වෙනවා. අවුසිද්දෙන් විදියක් නෑ මේකෙන් දැන් අපිට මහා පිටකට ලොකු හානියක් වෙලාද? හානියක් වෙලා නෑ. ඒක නිකන් අර මේ පින්තාලේ ටැප් එක කරපුවා වගේ වැඩද? එහෙම හානියක් වෙන්නේ නෑ. හැබැයි සංඝයාට නොදී කියනවා. දැන් සීල වික්ෂණාන්තරය දෙන්න තියෙන දාන ටික. ඒක ගිහින් කොහොමද ඒක කෑවද? ඒක මහා අවසරයක්. ඒ විශාල පිටකට ලැබෙන තියෙන දෙයක් ඒක මොනසේ? දැන් ඔය මෙතෙන් දුරු කරන්නේ නේ. සුනාමිය වෙලාවේ කතරන් ලැබුණොත් නිවස් අහිමි වෙච්ච සියලුම දෙනාට දෙන්නේ එක කතරන් ටික දෙන්න. දීපු ගමන් ඒ මිනිස්සු මොකද කරන්නේ? ඒ ටික අරන් ගිහලා
තමන් ගෙදර ඒක හංගල තියාගන්න. තමන්ගේ වැඩ කරගන්න. දැන් මේ මිනිස්සු මොකද කරේ? කරපු අපරාධයේ වැඩි කිරීම ඒක ප්‍රතිලාභ ලබන හිටපු ඒකෙන් අගතියටපත් වෙච්ච පිරිස. ඒ කියන්නේ පොදු දේපල හොරකම් කරගෙන කාගෙන ඉන්න මිනිස්සුන්ට ලැබෙන ප්‍රතිඵලය හිතුවත් නැතත් ඕක ඉතින් දැන් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අර අපිට ප්‍රශ්නේ ඔච්චර වැඩි කළා තේ මිනිස්සුනේ මොදින් ඉන්නේ කියලා නේ අපිට හිතෙන්නේ. ඕක නම් කියවනේ වෙලස. එදත් කතා කරන්නේ නැහැ. ඒතර ඔන්නම දෙයක් සායනික කියන කතාවේ තියෙනවා. ඒක සායනික දේවල් නැත්නම් පොදු දේවල් විනාශ කරන එක තුළ ලොකු අකුසලයක් තියෙනවා. පොදු දේවල් හොරකම් කරන්නේ ඒත් ලොකු අකුසලයක් තියෙනවා. දැන් උදාහරණයකට හිතන්නේ අන්තරේ පොදුවේ උතන හැමෝටම දාගෙන හැමෝම හිත පහදින බොහොම ලස්සන මල් ගහක් තියෙනවා. කවුරු හරි ගිහින් මොකක් කරනවද? ওই මල් ගහ උගලන් යනවා. උගලන් ගියපු ගමන් ඕකෙන් වෙන හානිය මොකද්ද? පොදුවේ විශාල පිරිසක් දැකලා හිත පහදවා ගත්ත එක දැන් දැකලා හිත පහදවා ගන්න කවුද? එක්කෙනෙක්. විශාල පිරිසකට තිබිච්ච සෙට අයින් කරලා එක්කෙනෙකුට සෙට සල්ද ගන්න. එතකොට කරපු හානිය අන්‍යයන්ගෙන් සෙට සල්ද ගන්න පිරිස. තමන් කරපු හානිය වැඩි වීම ඒකෙන් සෙට සල්ද ගන්න අගතියටපත් වෙච්ච පිරිසෙන් වැඩි වෙනවා. අන්නේ මෙන්න සිද්ධාන්තය. මම සායනික දානය කියන්නේ මේකේ සමස්ත සිද්ධාන්තයක්. මේක පොදු දෙයකටත් අයිති. ඕගොල්ලෝ යම් දෙයක් කරනකොට, ගමන්ට දෙයක් කරනකොට, මිනිස්සුන්ට දෙයක් දෙනකොට, තමන්ට දෙයක් කරගන්නකොට මේ හැම දෙයකටම මේක අදාළයි. බලන්න තමන් කරන වැඩේ කොච්චර පිරිසකට යහපතක් වෙනවා. නේ? අපි ගෙදර ඉස්සරහා බල්බ් එකක් දාන්නේ පාරට. අපිට නෙමෙයි. පාරේ යන මිනිස්සුෙකුට හරුවල නැතුව එතනින් එහාට මෙහාට යන්න පුළුවන් කම ලැබෙනවා. ඒතකොට අපි කරපු වැඩේ එතනින් ඒ ප්‍රතිලාභ ගන්න පිරිසකින් වැඩි වෙනවා. හොඳ දෙයක්. පොදු දේවල් කියන්නේ අම්බලමක් හදන එක කියන්නේ. අම්බලම් හිතුවා ඉස්සරනේ. එයි ගමන් පහසු දැන් ඒක අම්බලම අවශ්‍ය නැහැ. වාහන වලින් යන නිසා මේ Tamante ගමනාන්තරය ආගන්න බැරි වෙච්ච ඕනම පිරිසකට නැවතිලා ඒ Tamante රාත්‍රියේ ගෙවා ගන්න අවශ්‍ය ස්ථානිය. පොදුවේ හැමෝටම නේ. අන්නේ නිසා පොදුවේ දෙයක් කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ විශාල පිරිසකට වැඩි ප්‍රතිශතයකට සෙත සලසනවා කියන එක. අන්නේම සෙත වැඩි පිරිසකට සලසලා තිබුණොත් තමයි අපිට කවදක හරි මොකක් වෙන්නේ. විශාල පිරිසකගේ ප්‍රසාදයක් හෝ විශාල පිරිසකගේ ප්‍රතිලාභ ටික ලැබෙන්නේ. අන්නේ නිසා බුදුහාමුදුරුවන්ට බෝධිසත්ව අවදීන් කියන මොකද්ද බුදුහාමුදුරුවෝ කරේ බෝසත්ණන්ට. විශාල පිරිසකට අපි හඳුන්නේ සෙත සැලසෙන්න ඕන විදිහට බෝසත්ණන්ගේ බෝසත් චරිතය බලන්නකො. මේ ලෝකේ ගහකොළට සතා දීපවල හැමෝටම සෙත සැලසෙන්න ඕන විදිහ හැමෝටම මේ නිරෝගකම හැමෝටම ආහාර පාන දෙන්න පුළුවන් හැමෝටම ස්ථානය දෙන්න පුළුවන් මේ විදිහේ එක එක තැන්වල වැඩ කරලා තියෙනවා. එක ආත්මභාවල. අන්නේ වැඩ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට උන්වහන්සේට සියලු දෙනාගෙන්ම ගෞරවයෙන් කියන්නේ හැමෝගෙම නෙමෙයි සියලු කියන්නේ විශාල බහුතරයක නේ. බහුතරයේ ගෞරවය, බහුතරයේ ආදරය, බහුතරයේ නම්ශීලීභාවය, බහුතරයක් තමන් වෙනුවෙන් පැවිදි වෙනවනේ. පිරිස් බලය කියන එක. ඒතකොට අන්න මේ සියලු දේවල් ටික ලැබෙන්න උන්වහන්සේ ජීවිත කාල සීමාව තුළ බොහෝ සෙයින් ඒ වගේ දේවල් ওই බෝසත්තාවදී තුළ පාරමී භූමිය තුළ ඒ දේවල් කරගෙන තිබුණා. නමුත් අපි කැමති නැද්ද හැමෝගෙම ඉස්සරහ මේ ප්‍රසන්නතාවට ලක් වෙන්න. හැමෝගෙම ප්‍රසන්නතාවට ලක් වෙන්න කැමති. අපි හැමයි කියන්නේ අපි සතුට වෙන එක නෙවෙයිනේ. අපි කැමති හැමෝගෙම ප්‍රශංසාවක් ලැබලා සතුට වෙන්න. හැබැයි අපි හැමෝටම ප්‍රශංසා කරන්න කැමති නෑ. අපි හැමෝම සතුට වෙන දේවල් කරනවා. අපි ගොඩාක් කරන්නේ අපි සතුට වෙන දේවල්. අපේ ගෙදර සතුට වෙන දේවල්. ලෝකෙ සතුට වෙන ලෝකේ යට යහපතක් කරන්න බලාපොරොත්තුවක් නෑ. එහෙම නැති වුණොත් අපිට ලෝකෙන් යහපතක් වෙන්නේ. ඒ නිසා බලන්න පොදු යහපතක්. පිරිසකට යහපතක් වෙන පොදුවේ ශාල පිරිසකට යහපතක් වෙන. ඒ කියන්නේ අරගෙන එක ගලින් කුරුල්ල දෙන්න. මේ කුරුල්ල මරන්න කියන්නේ එක ගලින් කුරුල්ල දෙන්නේ මරුවාම ඒක ලාභයි. අන්නේ වගේ අපි කරන්න ඕනේ මොකද්ද? අපි විශාල පිරිසකට බහුතරයකට යහපතක් වෙන දෙයක් කරනකොටයි ඒක ප්‍රතිඵලය වැඩි. පෞද්ගලික යහපතක් වෙන දේ ප්‍රතිඵලය අඩුයි. මොනවාද ප්‍රතිඵලාත්මක වැඩි වෙනවා. ඒ කාරණා මම හිතේ තේරෙන්නේ. මම හිමින් කියාගෙන යන්නේ මේ ඔය වේගෙන් කියාගෙන ගියාට ඔයගොල්ලෝ දැනුමකට ටිකු කරගන්න. මේ කියන්නේ අවබෝධය කියන කාරණාවට එන්නේ නැහැ. ඉතින් මම අර මේ කාරණාවක දැනුන ඔයගොල්ලෝ හොඳට අදහසක් තියෙන මේ සද්ද ඔයගොල්ලෝ හැමෝටම ඇහෙන්නේ. මේ සද්ද ඔයගොල්ලන්ට හැමෝටම ඇහෙන්නේ එක මිනිහෙකුගේ උත්සාහයක ප්‍රතිඵලයක් විදියට. දැන් මේ මෙතන හැමෝටම ඔයගොල්ලන්ට පේන මම වාඩිලා ඉන්නේ එක කෙනෙක්ගේ උත්සාහයක විදියට. එතකොට දැන් වඩු මහත්තයා කියනකො
වඩු මහත්තයාට මම කියන්නේ මේ මම ගෑ කියනවා නෙමෙයි මෙතෙන් නෙමෙයි ඔයගොල්ලෝ කරපු ගොඩක් දේවල් ඇති ඒ වගේ. ඒක සිහි කරගන්න මම දැන් මේ හැමෝම දන්නේ කියන්නේ. වඩු මහත්තයා මෙතන හැමෝටම ඒ යහපත වෙන්නේ මෙතන කරලා දුන්නාම ඒක වැඩි කෙනෙක් මෙතන ඉන්න පිරිසකින් වැඩි වෙනවා. මෙතන මේකෙන් ප්‍රතිලාභ ලබන පිරිසකින් වැඩි වෙනවා. දැන් මේ ෆෑන් එකේ ගුලන් කරගෙනකොට මේක හදලා දීපු නායක හඳුරෝ කියනවා. ඒ හඳුරන්නේ නැත්තම් ඒකට පරිදාන පරිත්‍යාග කරපු හැමෝටම මේ ඉන්න පිරිසකින් ඒ ආංශසම කරනවා. අපි චිත්‍රපට හෝල් එකකට හරි බස් එකකට නැගගට පස්සේ එන හැමෝම මුදලක් දෙන්න ඕනේ නේ. අන්න ඒ වගේ. මුදලක් දෙන්න එක ඉතින් අපි දෙන්නේ නැහැ. අපෙන් කොටසක් මොකක් වෙනවද? අපි එනේකින් අපි ප්‍රයෝජන ගන්න එකෙන් ඒ හදපු කෙනාට දැන් පුණ්‍ය ශක්තිය අයිති වෙනවා. ඔන්නෝම දෙයකින් සාංගික කරනවා කියන තැන එන්නේ සාංගික කරනවා කියන එක නෙමෙයි අපි ඊළඟ